දරුවනේ දැන් අපි බලමු මේ විශේෂයෙන්ම කප්පිය කරහා තන්තුවක් ගිහිල්ලා මේ ආකාරයට සම්බන්ධ වෙච්ච වස්තු. දැන් මෙතන විශේෂ වචනයක් තියෙනවා. right බලන්න. යොදා ඇත්තේ සැහැල්ලු කප්පිය හා අවිතන්‍ය තන්තු වේ. අතර මේ වචන දෙක මීටත් වැඩිය විස්තර වෙනවා නම් හොඳයි. මෙන්න මෙහෙම. හොඳට අහගන්නකෝ. right. දැන් අපි කප්පියක් ගත්තොත් එහෙම මේ කප්පිය. හරි. මේ කප්පියක් අපි ගත්තොත් මේ කප්පියකට මේ ආකාරයට කප්පිය වටේ කැරකෙන්න හැකියාව තියෙනවානේ කප්පිය වලට. ඉතින් මේ ගන්න කප්පිය විශේෂයෙන්ම ස්කන්ධයේ බිඳුවක් වෙන්න ඕනේ. මේ ආකාරයට අපි ගන්න කප්පියේ දරුවනේ මේ කප්පියේ ස්කන්ධයේ බිඳුවක් වෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙයාගේ ඝර්ෂණය ශුන්‍යයක් වෙන්න ඕනේ. එමන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ස්කන්ධය ශුන්‍ය නම් අපි කියනවා මේවට සැහැල්ලු කියලා. සැහැල්ලු. ඝර්ෂණයෙන් තොරයි නම් අපි කියනවා සුමට කප්පි කියලා. සුමට කප්පි. එක මේ සැහැල්ලු ස්කන්ධය ශූන්‍ය වෙච්ච සැහැල්ලු අවිතන්‍ය තන්තු මේ කප්පි වලට අපි කියනවා මොනවා කියලාද? සුමට කප්පි කියලා. පැහැදිලිද? සැහැල්ලු අවිතන්‍ය තන්තු මේ කප්පි සුමට කප්පි. right. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ කප්පිය ගත්තොත් එහෙම මේ කප්පියේ සැහැල්ලු වෙන්නත් ඕනේ කප්පිය. ඒ වගේ මේ වැඩේට ගන්න තන්තු අවිතන්‍ය තන්තු වෙන්නත් ඕනේ. හරි. එහෙනම් අපි මෙන්න මේ වැඩේට ගන්න ලණු අපි කියනවා සැහැල්ලු අවිතන්‍ය තන්තු කියලා. මෙයාට අපි කියනවා සැහැල්ලු සුමට කප්පි කියලා. පැහැදිලිද? කප්පිය සැහැල්ලු සුමට කප්පි තන්තුව සැහැල්ලු අවිතන්‍ය තන්තු. හරි. කප්පිය right. හරිද? හොඳට බලන්න. දැන් අපි ගත්තොත් එහෙම එහෙනම් මේ ගණන් හදද්දී අපි ප්‍රධාන වශයෙන්ම උපකල්පන යක් කරනවා. ඇත්තට දැන් ප්‍රායෝගිකව අපි ගත්තොත් එහෙම මේවා අපිට මෙහෙම හම්බෙන්නේ නෑ දරුවනේ. right. අපි ප්‍රායෝගිකව ගත්තොත් එහෙම මේ කප්පියේ ස්කන්ධයේ බිඳුවයි ඒ වගේම ඝර්ෂණයේ බිඳුවයි. ඒක නිසා ස්කන්ධයේ බිඳුවක් නිසා අපි කියනවා සුමට කප්පි. ඝර්ෂණයේ බිඳුවක් නිසා සැහැල්ලු කප්පි. දැන් මේ වෙනටම ගන්න මේ තන්තුව ගත්තොත් මේ තන්තුව අපි කියනවා සැහැල්ලු තන්තු. ඒ වගේම තමයි මේ තන්තුව ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ ප්‍රත්‍යස්ත ගුණ නොපෙන්වනවා. කිසිම හේතුවක් නිසා දිගෙහි වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි කියනවා සැහැල්ලු තන්තු. ඒ වගේම මේවා අවිතන්‍ය තන්තු. තන්තුව සැහැල්ලු අවිතන්‍ය තන්තු. සුමට සැහැල්ලු කප්පි. සුමට සැහැල්ලු කප්පි සැහැල්ලු අවිතන්‍ය තන්තු. එහෙනම් මේ ප්‍රකාශය අපි තවත් කොටස් දෙකක් එකතු කරනවා. ඇත්තේ එහෙනම් මෙන්න මේ කප්පිය මොකද පුතේ? සුමට සැහැල්ලු කප්පි. මෙන්න මේ තන්තුව සැහැල්ලු අවිතන්‍ය තන්තු. සැහැල්ලු අවිතන්‍ය තන්තු. සැහැල්ලු කියන්නේ ස්කන්ධයේ බිඳුව, අවිතන්‍ය කියන්නේ ඇදෙන්නේ නැහැ. මේ කප්පියේ ස්කන්ධයේ බිඳුවයි ඒ වගේම සුමටයි කියන්නේ ඝර්ෂණයක් නැහැ. හරි.
එහෙමනම් අපි ගත්තොත් එහෙම අපි ඉදිරියට යම් බලන්න. රයිට්. එහෙනම් මේ කප්පි චලනය වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේවට කියනවා හරි. හරි. දැන් බලමු. මට මෙන්න මේ වගේ ස්කන්ධ දෙකක් දීලා තියෙනවා. මෙන්න මේ පෘෂ්ඨය රළු පෘෂ්ඨයක්. මේක ගෑවෙනවා. මෙතන ගෑවෙනවා. මෙතන ගෑවෙන්නේ නැහැ. මෙතන ගෑවෙන්නේ නැහැ. හරි. දැන් මේ වගේ වස්තු දෙකක් තියෙනවා. අපිට කියනවා මේ පද්ධතිය චලනය වෙන්නේ නැත්තම් මෙන්න මේ තන්තු වල ආතති ඒ වගේම අභිලම්භ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණය හොයන්න කියලා. මේ පද්ධතිය චලනය වෙන්නේ නැත්තම් මෙන්න මේ තන්තු වල ආතති ඒ වගේම අභිලම්භ ප්‍රතික්‍රියාව ඒ වගේම මෙන්න මේ පද්ධතියේ මෙන්න මේ ස්ථානයේ ඝර්ෂණය කීයද කියලා හොයන්න කියලා අපිට කියනවා. එතකොට අපි කරන දේවල් ටික බලමු. හරි. මම මේක පහසුවට විඩමුමු රූපයක මේ ගොඩනගා ගන්නම්. හේතුව තමයි අපිට ලේසි හැමුණොත් මේ ගණන් හදද්දී අපිට බෝඩ් මේ දර්ශනය කිරීමට පහසු තකා මම මේක බෝඩ් එක ස්කෙච් කරගන්නවා. එතකොට ඔන්න වස්තුවක් තියෙනවා. මම මේ වස්තුව මේ ආකාරයට නිල් පාටයෙන් අඳින්නම්. ඒ වගේම මෙතන පොඩි කප්පියක් රඳ වෙලා තියෙනවා. හැකියාවක් තියෙනවා පොඩි කප්පියක්. රැඳලා තියෙනවා. අපි ඔන්න තන්තුව ගමු. මම රතු පාටෙන් අඳින්නම් තන්තුව. ඒ වගේම තියෙනවා. එතකොට මේකේ අනිත් වස්තුව මෙහෙම වෙනත් වර්ණයක් ගමු. මෙහෙම එල්ලෙමින් තියෙනවා. හරි. එතකොට මේ හරහා තමයි තන්තුව මේ මාර්ගේ ගමන් කරලා තියෙනවා. මේකේ දීලා තියෙනවා ස්කන්ධය 20යි 50යි කියලා. මෙතන ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි මේක 50යි කිලෝග්‍රෑම් කියලා. දැන් මං කියන්නේ මෙන්න මෙයාගේ බල ටික ලකුණු කරන්න තරමනේ. ඉස්සරලා මේ වගේ ගැටලුවක් දුන්නාම බල ටික ලකුණු කරන්න. මට කියනවා මෙන්න මේ පෘෂ්ඨය රළුයි.
ඒ වගේ මේ පද්ධතිය චලනය වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි මේකට කියනවා මේ චලනය වෙන්නේ නැත්තම් මේ පද්ධතිය සමතුලිත පද්ධතියක් කියලා. මේ පද්ධතිය දරුවනේ සමතුලිතයි. ඒ කියන්නේ මේක චලනය නොවේ. මේ පද්ධතිය සමතුලිතයි. ඒ කියන්නේ මේක චලනය වෙන්නේ නැහැ. පැහැදිලිද? right. එතකොට අපිට මෙන්න මේ ස්ථානයේ මේ දෙන්න ගැටෙනවා. හැබැයි මේ දෙන්න මෙතන ගෑවෙන්නේ නැහැ. මෙහෙම එල්ලිලා තියෙනවා. එතකොට අපි ඉස්සරලා මෙයාලගේ ලකුණු කරමු බරවල්. හැම වෙලාවෙම වස්තුවක ගුරුත්ව කේන්ද්‍රයෙන් පටන්ගෙන බර පොළවට ලම්බක වැටෙනවා. පැහැදිලිද දරුවනේ? රයිට් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහා මෙයාගේ කිලෝග්‍රෑම් 50යි නම් හරි මැදින් පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. මෙයාගේ හරි මැදින් පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා මොකද්ද? හරි. මේක 500යි නිව්ටන්. මේක කිලෝග්‍රෑම් 50යි කියන්නේ මෙයාගේ බර 500යි නිව්ටන්. මේක ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි කියන්නේ මෙතන බර වෙනවා 200යි නිව්ටන්. පැහැදිලිද? right. දැන් බලන්නකෝ මේකේ මම බර ලකුණු කරා මෙයාගේ බර ලකුණු කරා. එතකොට ඊළඟට ගෑවෙන ස්ථානවල සහ ස්කන්ධයක් තියෙනවා නම් දැන් මේකේ ගෑවෙන තැන් දෙකක් තියෙනවා. මේ ස්ථානයේ එක ගෑවෙන ස්ථානයක්, මේ ස්ථානයේ තව ගෑවෙන ස්ථානයක් නේද? මේ ස්ථානයේ එක ගෑවෙන ස්ථානයක්, මේ ස්ථානයේ තව ගෑවෙන ස්ථානයක්. මෙන්න මේ ගෑවෙන ස්ථානයේ මේ ගෑවෙන ස්ථානයේ ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මෙන්න මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වුණා දරුවනේ. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව අපි කියනවා R කියලා. මේ බර ක්‍රියාත්මක වුණා ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ යට ගෑවිච්ච පෘෂ්ඨයේ ඉහළට ක්‍රියාත්මක වුණා මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට මම ගත්තොත් එහෙම මෙතන ගෑවුනාට දැන් දරුවෙකුට ප්‍රශ්නයක් තියෙනවා මෙතන ගෑවෙනවනේ ඇයි මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැද්ද කියලා. දරුවනේ මේ තන්තුව සැහැල්ලු තන්තුවක්. සැහැල්ලුයි කියන ස්කන්ධයක් නැහැ. නේද? මේ ස්ථානය සැහැල්ලුයි. සැහැල්ලුයි කියන ස්කන්ධයක් නැහැ. ඒ කියන්නේ මොකද වෙන්නේ මෙතන? ඔව් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ නැහැ. ගෑවුනාට මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ නැහැ. නැති වෙන්න හේතුව තමයි මෙන්න මේ තන්තුව ස්කන්ධයක් නැති තන්තුවක්. ඒ වගේම තමයි දැන් මෙන්න මේ තන්තුව ඇදිලා තියෙන්නේ. දැන් මෙන්න මේ ගැටලුව පුරාවටම මෙන්න මේ මාර්ගයේ ගමන් කරන්නේ මෙන්න මේ මාර්ගයේ සම්පූර්ණයෙන්ම ගමන් කරන්න පුතේ තනි තන්තුවක්. පැහැදිලිද? මෙන්න මේ පාර පුරාවට මෙතනටම ගමන් කරන්න මොකද්ද පුතේ? තනි තන්තුවක් නේ. මෙන්න මේක එක තන්තුවක්. එහෙනම් මේ තන්තුව ගත්තොත් එහෙම මෙන්න මේ තන්තුවේ ආතති හට ගන්නවා ජෝඩු ජෝඩු. පැහැදිලිද? මේ තන්තුව පුරාවටම ආතති හට ගන්නවා මොනවද? ජෝඩු ජෝඩු. එහෙනම් මම මෙතන ගත්තොත් එහෙම මෙයාගේ ආතති ජෝඩුවක් හට ගන්නවා. මෙයා ගත්තොත් මෙයාගේ තවත් ආතති ජෝඩුවක් හට ගන්නවා. මෙයාගේ ආතති ජෝඩුවක් හට ගන්නවා. මෙන්න මෙයාගේ ආතති ජෝඩුවක් හට ගන්නවා. කප්පියක් ගත්තොත් මේ කප්පියක් හරහා යන තනි තන්තුවක් සැලකනවා. මේ කප්පියක් හරහා යන තන්තුවක් තියෙනවද දරුවනේ? මේ තන්තුව ගත්තොත් තන්තුවෙන් එක් පසක ආතති ඉන්නවා. දැන් මේ තන්තුවකට වෙන්න පුළුවන් ඇදීරනේ. මේ තන්තුවට වෙන්න පුළුවන් එකම දේ ඇදෙන එකනේ. හරි. එහෙනම් මේ ඇදීම අපි ප්‍රමාණවත් කරන්නේ කප්පියේ මේ පැත්තේ මේ දෙන්නා ඉන්නවා. මෙන්න මේ විදිහට උලෙන් උල බලාගෙන මේක ඇත්තටම සංකේතවත් කරනවායි කියලා නිකන් මතක තියාගන්න. ඇත්තටම මේක නෙමෙයි. මේක හීනි වල කැඩෙන්න බලනවා. නේ? ඒක තමයි මේ ආතතියක ලක්ෂණය. මෙතනින් කප්පියෙන් අනිත් පැත්තත් ආතති මෙන්න මේ ආකාරයට හොටෙන් හොට බලාගෙන ආතති ජෝඩු ජෝඩු ඉන්නවා. කප්පියක් ගත්තොත් කප්පියේ වම් පැත්තේ ආතති ජෝඩු ජෝඩු මෙහෙම ඉන්නවා.
කප්පියෙන් අනිත් පැත්ත ගත්තොත් එහෙම ආතතිත් හොටෙන් හොට බලාගෙන ඉන්නවා. එතකොට අපි ගත්තොත් කප්පියේ මේ පැත්තේ ආතති ඉන්නවා ජෝඩු. මේකට අපි කියනවා T කියලා. මේකට අපි කියනවා T කියලා. මේ ආතති ජෝඩුවක් ඉන්නවා TT කියලා. අනිත් පැත්තේ ආතති ජෝඩුවක් ඉන්නවා මේ ආකාරයට TT කියලා හොටෙන් හොට බලාගෙන. පැහැදිලිද දරුවනේ? right. එහෙනම් මේ පැත්තේ ආතති ජෝඩු ඉන්නවා හොටෙන් හොට බලාගෙන. අනිත් පැත්තේ ආතති ජෝඩු ඉන්නවා මේ ආකාරයට හොටෙන් හොට බලාගෙන. right. මේ එක තන්තුවක් තියෙන්නේ කප්පියෙන් එක පැත්තක් කප්පියෙන් අනිත් පැත්ත. හරි. හරි. දැන් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතන ගෑවෙන්නේ නැති නිසා මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් හටගන්නේ නැහැ. මෙතන ගෑවෙන්නේ නැති නිසා මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් හටගන්නේ නැහැ. ඒ වගේම අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැත්තම් දරුවනේ මේ ස්ථානයේ ඝර්ෂණයක් හටගන්නෙත් නැහැ. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැති නිසා ඝර්ෂණයක් හටගන්නේ නැහැ. හැබැයි මෙතන ඝර්ෂණයක් හටගන්නවා. දැන් අපි බැලුවොත් එහෙම මේයි දෙන්න ගත්තහම මේ දෙන්නගෙන් කවුරු විශාල වුණත් සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනේ. මේක චලනය වෙනවා නම් දරුවනේ මේ වස්තුව මෙන්න මෙහෙම පල්ලෙහාට එන්නේ. චලනය වෙනවා නම්. ඒ වගේම මේ ලණුවෙන් මේක අදිනවනේ. ඇදෙද්දි මේ වස්තුව ඇදෙන්නේ මෙන්න මේ පාර දිගේ. කොහොමනේ? තේරෙනවද? right. මේ පද්ධතිය මෙන්න මේ සිස්ටම් එක චලනය වෙනවා නම් මේ ස්කන්ධ දෙකේ යගයන් කුමක් වුවත් මේකට චලනය වෙන්න හැකියාව තියෙන පල්ලෙහාට. හරි. මේකට හැකියාව තියෙන මේ අතර යන්න. හේතුව මෙන්න මේ කෙලවරේ අපි කිසිම බලයක් යොදලා නැහැනේ. ඝර්ෂණ බලයට තමා දෙස රැඳ ගැනීමේ හැකියාවක් නැහැ. කිසිම හේතුවකට වස්තුවක් ඝර්ෂණ බලයේ පැත්තට චලනය වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මෙයා මේ පැත්තට රැඳෙනවා. මෙයා මේ පැත්තට එනවා. එතකොට මෙයාගේ ඝර්ෂණය මේ වස්තුව මේ පැත්තට යද්දී මෙයාගේ ඝර්ෂණය කොහොමද තියෙන්නේ? right. ඇයි මම මෙන්න මෙයාව මේ පැත්තට ලකුණු කරේ? මේ දැන් මෙන්න මේ වස්තුව මෙතන තියෙන මේ වස්තුව තියෙනවනේ පුතේ. මෙතන තියෙන මෙන්න මේ වස්තුව මේ වස්තුව මෙන්න මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරනවා. එහෙනම් ඝර්ෂණය තියෙන ඊට විරුද්ධ පැත්තේ මේ. මෙන්න මේ පෙට්ටිය වගේ එක මේ පැත්තට යන්න උත්සාහ කරන්නේ. එහෙනම් ඝර්ෂණය තියෙන ඊට විරුද්ධ පැත්තේ. තේරුණාද? right. හරි. එහෙනම් මෙයා මේ පැත්තට චලනය වෙන්න හදද්දී මීට විරුද්ධ පැත්තේ තමයි ඝර්ෂණය තියෙන්නේ. එහෙනම් මේ පද්ධතිය චලනය වෙන්නේ නැහැ. මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරනවා විතරයි. ඒක නිසා තමයි මේකේ කියලා තිබ්බේ මේ පද්ධතිය සමතුලිතයි කියලා පොතේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ඝර්ෂණය. අපිට ලියන්න පුළුවන් Fs කියලා. මෙයාගේ ඝර්ෂණය අපිට ලියන්න පුළුවන් Fs කියලා. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් මෙන්න මෙයා චලනය වෙන්න උත්සාහ කරනවා මේ පැත්තට. මෙයා චලනය වෙන්න උත්සාහ කරනවා මේ පැත්තට. හරි. මෙයා චලනය වෙන දිශාවට විරුද්ධ දිශාවේ චලනය වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධ දිශාවේ ඝර්ෂණය තියෙනවා. හැබැයි මේක චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්න නැති නිසා ඝර්ෂණය දැම්මා Fs කියලා. මේවම පළවෙනි පාඩමේ කියලා දුන්නා. දැන් එහෙනම් බලන්න මෙයාගේ තියෙනවා මේ බරයි ආතතියයි මෙයාගේ බරයි මේ බර අභිලම්බ ප්‍රතික්‍රියාව ආතතිය ඝර්ෂණය. දැන් අපි ගත්තොත් එහෙම යම්කිසි වස්තුවකට Tamanට ළඟින්ම තියෙන මොනවද? Tamanට අයිති දේවල්. හරි? දැන් මේ ආකාරයට බල ලකුණු කරාට පස්සේ මම මෙන්න මේ කැලේ ටික මකනවා. හොඳට බලන්න දෙපාරක් බලන්න බෑ. මම මෙන්න මේ බෙන්ච් එක මකනවා. මේ ආධාරකය මකනවා. මේ ආධාරකය මකනවා මම. මැකුවා. මේ කප්පියත් මකනවා. හරි.
මෙන්න මේ කප්පියට ළඟම තිබ්බ ආතති දෙකක් මකනවා. පැහැදිලිද? දැන් මට රූප දෙකක් ඉතිරි වෙලා තියෙනවා. පැහැදිලිද? දැන් මට ඉතිරි වෙලා තියෙනවා මොකද පුතේ? රූප දෙකක්. හරි. හැබැයි මේ රූප දෙක ඔබ ඇඳගද්දි මෙයාගේ ඊතල දෙකක් තියෙන බල දෙකක් තියෙනවා. මෙයාගේ ඊතල 1 2 3 4ක් තියෙන බල 4ක් තියෙනවා. නිකන් ඉරි කෑලි එහෙම අදින්න එපා. පැහැදිලිද? අපි ගත්තොත් එහෙම හරි. මේ කැලම පොඩ්ඩක් පල්ලෙහාට කරන්නම් මේ ආකාරයට. හරි. අපි දැන් බලමු මෙන්න මේ කොටසට ඇවිල්ලා. අපි දැන් බලමු මෙන්න මේ කොටසට ඇවිල්ලා. හරි. දැන් මම මේ රූපේ කප්පියෙන් ගලවලා කෑලි දෙකක් හදාගත්තා. හරිද? දැන් මේ ගලවලා මෙතනින් ගලවලා කෑලි දෙකක් හදාගත්තා. දැන් මේ බල ප්‍රමාණය අඩු කෙනා ඉන්නවනේ. දැන් මේකේ ඉන්න බල දෙකයි පුතේනේ. මෙන්න මෙයාගේ ඉන්නේ බල දෙකයි. ඒ වගේ මෙයා ඉන්න 1 2 3 4යි. බල 4යි. බල 1 2 3 4යි නේ. right. හරි. සාමාන්‍යයෙන් මේකෙදි අපි ගත්තොත් එහෙම මේ එකක්වත් චලනය වෙන්නේ නැහැ. මෙයා චලනය වෙන්නෙත් නැහැ. මේ කොටස් චලනය වෙන්නෙත් නැහැ. ඒක නිසා මට මෙන්න මේකෙදි පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා මනාව මෙන්න මෙයාව. මේකෙදි කියන්න පුළුවන් මේක x ධන මේක x ඍණ. මේ පැත්ත y ධන මේ පැත්ත y ඍණ. පැහැදිලිද? මේවා x ධන x ඍණ y ධන y ඍණ. අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ගන්න පුළුවන් මේක දැන් ගත්තොත් මේ t කියන කෙනා පුතා මොන බලයක්ද? බලන්න මේ චලනය වෙන්නේ නැත්නම් t කියන කෙනා y ධන බලය. එහෙනම් මේ t කියන්නේ මොකද්ද පුතේ? y ධන. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙන්න මෙහා 200 කියන කෙනා කවුද? 200 කියන කෙනා y ඍණ. එහෙනම් මේක ඍණ කියලා දානවා. මේ t කියන කෙනා කවුද? y ධන. 200 කියන කෙනා කවුද? y ඍණ. එතකොට මට හැකියාවක් තියෙනවා මෙන්න මෙයාව. ලියන්න y අක්ෂය ධන හා y අක්ෂයේ ඍණ බලවල එකතුව ශූන්‍යයි. එමනම් t කියන්නේ y ධන බලයක්. මේක y ධන බලයක් ධන. 200 කියන්නේ y ඍණ බලයක්. ඒ නිසා මල්ලුව ඍණ 200යි කියලා. වස්තුවක් චලනය වෙන්නේ නැත්තම් එහෙම නැත්නම් වස්තුවකින් කොටසක් චලනය වෙන්නේ නැත්තම් මෙයාගේ මෙන්න මේ y ධන y ඍණ බලවල එකතුව කීයද පුතේ වෙන්නේ? 0. එහෙනම් t සමාන වෙනවා නිව්ටන් 200ට. මෙන්න මේ t සමාන වෙනවා නිව්ටන් කීයටද? 200ට. හරි. දැන් එනවම මෙන්න මේ වස්තුවට. මෙන්න මේ වස්තුවට. දැන් මම හොයාගත්තා මෙන්න මේ t ගියගේ කීයද පුතාලා? 200යි නිව්ටන්. දැන් මේක ගත්තොත් මේ කොටස ගත්තොත් මට ඔබට විස්තර කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙයාගේ මේ පැත්තට තියෙනවා x ධන, මේවා x ඍණ, මේවා y ධන, මේවා y ඍණ. මේ පැත්තට තියෙනවා මේක එනවා t කියන්නේ ධන බලයක්. මේ පැත්ත x ඍණ. මේ පැත්ත y ධන, මේ පැත්ත y ඍණ.
පැහැදිලි. දැන් මට ලියන්න පුළුවන් මේ වස්තුවේ y ධන හා ඍණ බලවල එකතුව ශුන්‍ය වෙනවා. මෙයාගෙත් y ධන හා ඍණ බලවල එකතුව මොකද වෙන්නේ පුතේ? බිඳුවක් වෙනවා. එහෙනම් මම ගත්තොත් එහෙම මෙන්න මේ වස්තුවේ මේ r කියන්නේ y ධන බලයක්, 500 කියන්නේ y ඍණ බලයක්, r ඍණ 500 සමානයි බිඳුවයි, r ඍණ 500 සමානයි බිඳුවයි. මම ලියනවා 50 kg හි y ධන හා y ඍණ බල සමානයි බිඳුවයි. එහෙනම් මට ලියන්න පුළුවන් r සමානයි 500යි නිව්ටන් කියලා. r සමානයි 500යි නිව්ටන් කියලා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයා ගත්තොත් මේක ධන මේක ඍණ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ 50 kg වස්තුවේ මේ පැත්තේ x ධන මේ පැත්තේ x ඍණ. x ධන හා x ඍණ වස්තු වල මේ බලවල එකතු සමාන ශූන්‍ය වෙනවා. එහෙනම් මෙයා ගත්තොත් එහෙම 200යි. එහෙම නැත්නම් t මේක t කියලා ගන්නත් පුළුවන් 200යි කියලා ගන්නත් පුළුවන්. අපි පළවෙනි පාර t කියලා ලියමු. මේක ධන බලය t ඍණ fs සමානයි බිඳුවයි. හැබැයි අපි දන්නවා මෙන්න මේ t කියගේ 200යි කියලා අපි හොයාගත්තා. මෙන්න මෙතන මේ t සමානයි 200යි කියලා මෙතනින් හොයාගත්තා නේ. මේ කොටසේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් t සමානයි 200 අපි මෙන්න මේ සමීකරණ තුන්වෙනි වගේ කියලා ගමු. මේකට ආදේශ කරමු. එහෙනම් මම ලියනවා 200 මෙතන මම 200 ඍණ fs සමානයි බිඳුවයි. එහෙනම් මේක අනිත් පැත්තට එනවා fs සමානයි 200යි නිව්ටන්. fs සමානයි 200යි නිව්ටන්. පැහැදිලිව මම හිතන්නේ මේ කාර්යය. හරි. අපි තව ගානකට යමු බලන්න. හරි. මේ වගේ දෙන්නෙක් දීලා තියෙනවා. මම ඉස්සරලම ගත්තොත් මෙයාගේ බල මොනවද තියෙන්නේ පුතේ? ඔව් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මෙන්න මේක හරහා තන්තුවක් යනවා නේද? මෙන්න මේ තන්තුව යද්දි තන්තුවේ කප්පියෙන් මේ පැත්තේ ආතති ජෝඩුවයි කප්පියෙන් මේ පැත්තේ ආතති ජෝඩුවයි. ආතති ජෝඩු දෙකයි. මේ වස්තුව ගත්තොත් බර මෙතන ගෑවෙන නිසා අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ වගේ මේ පෘෂ්ඨයේ රළුයි. මේ පෘෂ්ඨයේ රළු නිසා මෙයා චලනය වෙන්න හදන්නේ මේ පැත්තට. එහෙනම් මේ වස්තුව චලනය වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධ පැත්තේ හට ගන්නවා මොකද්ද? ඝර්ෂණය. හරි. එහෙනම් බලමු මේ රූපය තව එකක් ඇඳලා. මෙයාගේ ක්‍රියාත්මක වෙනවා බර. මෙයාගේ බරයි ගෑවිච්ච නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවයි. මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරද්දී විරුද්ධ පැත්තේ ඝර්ෂණය. මේක එකම තන්තුවක් කප්පියේ මේ පැත්තේ ආතති ජෝඩුවයි කප්පියේ මේ පැත්තේ ආතති ජෝඩුවයි. මේ ජෝඩුව හොටෙන් හොට බලාගෙන ඉන්නවා. මේ ජෝඩුවත් හොටෙන් හොට බලාගෙන ඉන්නවා නේ. හරි. එහෙනම් අපි ගත්තොත් එහෙම දරුවෝ මෙන්න මම චුට්ටක් ඉඩ අරගෙන මේ ගැටලුව ගමු. ඔන්න මේසේ
අපිට කප්පියක් හයි කරන්න විදියක් වැඩි අපි වෙනත් ක්‍රමය බලමු කප්පියක් හයි කරන්න. එහෙම තියෙනවා. එතකොට මේ තන්තු දෙක තියෙනවා. එතකොට මේකේ වස්තු දෙකක් තිබ්බනේ. මේ තන්තු පැත්තට වස්තු වෙන පාටකින් දාමු. හරි දැන් මෙතන පල්ලෙහා තියෙනවා අගයන් දෙක තිබ්බේ ගානේ 12යි 30යි කියලා. මේක 30යි කිලෝග්‍රෑම් මේක 12යි කිලෝග්‍රෑම්. මේක 30යි කිලෝග්‍රෑම් මේක 12යි කිලෝග්‍රෑම්. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේකේ දී මෙතනත් අපි චුට්ටක් රතු පාටින් තන්තු ලකුණු කරමු. දැන් මේක බිම ගෑවෙන්නේ නැහැ මෙතන ගෑවෙන්නෙත් නැහැ. හැබැයි මෙයා මෙතන ආසන්න වෙච්ච ගෑවෙනවානේ. right. දැන් මෙයාගේ බල ටික අපි ලකුණු කරමු. මොනවද අපි දන්න බල? දැන් මේ වස්තුව තියෙනවා මේ වස්තුවේ මෙතන ගෑවෙන්නේ නැහැ. ගෑවෙන්නේ නැත්තම් පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් නැහැ. ඒ වගේම ඝර්ෂණයකුත් නැහැ. එහෙනම් මෙයා මේ ස්ථානයේ ගෑවෙන්නේ නැති නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් නැහැ. ඒ වගේම ඝර්ෂණයකුත් නැහැ. මෙයා මෙතන ගෑවෙන්නේ නැති නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් නැහැ. ඝර්ෂණයකුත් නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ එකම බලය මෙන්න මේ වස්තුවේ බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට. මෙයාගේ බර මේක කිලෝග්‍රෑම් 12යි නම් 120යි නිව්ටන්. මේ කිලෝග්‍රෑම් 12යි නම් මේක අපි කියනවා බර 120යි නිව්ටන්. ඒ වගේ මේක කිලෝග්‍රෑම් 30යි නම් අපිට හැකියාව තියෙනවා මෙයාගේ බර 300යි නිව්ටන්. 30යි kg නම් මේක 300යි නිව්ටන්. ඒ වගේම තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. right? හරියට ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට පුතේ. පොළවට ලම්බකව මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. මේ
මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මෙයාගේ අභිලම්භ ප්‍රතික්‍රියාව R. මෙයාගේ අභිලම්භ ප්‍රතික්‍රියාව R. ගෑවෙනවා මෙන්න මේ තලයට ලම්බකය අභිලම්භ ප්‍රතික්‍රියාව. පැහැදිලිද? හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 120යි. එතකොට මම මෙන්න මෙයාගේ ආතති ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ආතතියින් තියෙනවා කප්පියේ හරහා යන්නේ එකම තන්තුවක් තරුනේ. මෙන්න මේ කප්පිය හරහා යන්නේ එකම තන්තුවක් නේ. එහෙනම් කප්පියේ මේ පැත්තේ ආතති තියෙනවා මෙන්න මේ ආකාරයට TT කියලා. කප්පියෙන් අනිත් පැත්තේ ආතති තියෙනවා මේ ආකාරයට TT කියලා. කප්පියේ මේ පැත්තේ ආතති ජෝඩු තියෙනවා TT කියලා. කප්පියෙන් අනිත් පැත්තේ ආතති තියෙනවා ජෝඩු TT කියලා. පැහැදිලිනේ? එතකොට මෙන්න මෙයා ගත්තොත් මෙන්න මෙයා මේ ආකාරයට මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරනවා. මෙයා මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරද්දී ඝර්ෂණය කොහොමද වෙන්නේ? පුතේ වස්තුවක් මේ පැත්තට චලනය වෙන්න උත්සාහ දැන් මේ ලණුවෙන් මෙයා මෙහෙට ඇදෙන්නේ නේ. මේ දැන් මේක පල්ලෙහාට ඇදෙනවා මේක මෙහෙට ඇදෙනවා. මේ ස්කන්ධ දෙකේ වැඩක් නැහැ. මේ මොකද හේතුව තමයි මෙන්න මේ පැත්තට කවුරුත් අදින්නේ නැහැ. දැන් මෙයා චලනය වෙන්න උත්සාහ කරද්දී විරුද්ධව හටගන්නේ ඝර්ෂණය. වස්තුවක් ඝර්ෂණය දිහාට චලනය වෙන්නේ නැහැ දරුවෝ. හරි. එහෙමනම් අපි ගත්තොත් මෙන්න මෙයාගේ ඝර්ෂණය ක්‍රියාත්මක විය යුත්තේ දැන් මේ සෙට් එකම මේ අපි ගත්තොත් මෙන්න මේ වස්තුව මේ අතර චලනය වෙන්න හදනවා. වස්තුව මේ දිශාවට චලනය වෙන්න උත්සාහ කරනවා. චලනය වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධ පැත්තේ මෙයා චලනය වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධ පැත්තේ හට ගන්නවා දරුවනේ ඝර්ෂණය. හැබැයි මෙතනදී මේ පද්ධතිය සමතුලිතයිනේ. මෙතනදී මේ පද්ධතිය සමතුලිතයි. සමතුලිත නම් මේ ඝර්ෂණයට අපි කියනවා Fs කියලා. මෙතන අභිලම්භ ප්‍රතික්‍රියාව හටගත්තේ නැත්තේ ඇයි? ගෑවෙන්නේ නැති නිසා. මෙතන අභිලම්භ ප්‍රතික්‍රියාව මෙතන ගෑවෙනවනේ. ඇයි මෙතන අභිලම්භ ප්‍රතික්‍රියාව හැදුනේ නැත්තේ? මේ තන්තුව සැහැල්ලු නිසා. කප්පියේ මේ පැත්තේ මේ දෙනා ඉන්නේ හොටෙන් හොට බලාගෙන මේ දෙනා ඉන්නේ උලෙන් උල බලාගෙන හැකිතාක් ඈත් වෙලා. එන කප්පියට අයිති ආතති මොනවද පුතා? මෙන්න මෙතන තියෙන ආතතිය මෙන්න මේ ආතතියයි මේ ආතතියයි මේ. අපි ගත්තොත් එහෙම මේ ටික අයිති කප්පියට. මේ බල ටික අයිති 30යි kgට. මේ බල ටික අයිති 12යි kgට. බලන්න. දැන් මම මෙන්න මේ රවුන්ඩ් කරලා තියෙන ආකාරය බලන්න දරුවෝ. මේ බල ටික අයිති 30යි kgට. මේ ටික අයිති මෙහාට. කප්පියට අයිති මේ බල ටික. දැන් මම කප්පිය ගලවනවා. බලන්න. මම කප්පිය මකනවා. දැන් අපි ගමනක් යනවනේ අපි ළඟ තියෙන ඔක්කොම අරගෙන යන්නේ නේ. දැන් මම යනවනම් මගේ බඩු බාහිර ආදී අරගෙන යන්නේ. ඒ වගේ මේ කප්පිය කියන කෙනා ගැලවෙද්දි පුතේ මෙන්න මේ කප්පිය මම මෙන්න මෙහෙම මකලා දාද්දි හරි කප්පියට ළඟම තිබ්බ මෙන්න මේ ආතති දෙකත් නැවුණා. ඒ වගේම මම මෙන්න මේ මේස දෙක අයින් කරලා දානවා. ඒ වැඩක් නැහැ දැන්. කප්පිය සහ කප්පියට ළඟම තිබ්බ ආතති දෙක මැකුවා මම. කප්පිය සහ කප්පියට ළඟම තිබ්බ ආතති දෙක මැකුවා. දැන් වුණ මට රූප දෙකක් තියෙනවා. පැහැදිලිද? දැන් මල් ළඟ තියෙනවා මෙන්න මේ රූපේ එක රූපයක්. මේ රූපේ තව රූපයක්. පැහැදිලිද? රයිට්. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙහා මෙන්න මේ රූපය දරුවනේ අපිට හැකියාව තියෙනවා මෙන්න මේ රූපේ තියෙන බල ටික මම කඩේරි ගන්න මෙන්න මේ රූපේ තියෙන බල ටික
හරි. එක කොට්ටාසයක් ඒ වගේම මෙන්න මේ සර්කල් එක ඇතුලේ තියෙන කට්ටිය ටික එක බල සෙට් එකක්. හරි. දැන් අපි බලමු. මට හැකියාවක් තියෙනවා මේවා y ධන බල. මේවා y ඍණ බල. නේ? මේ t කියන්නේ මොන බලයක්ද පුතේ? මේ ඊතලයේ උඩට තියෙන්නේ. මේ අපි දන්නවා x ධන x ඍණ y ධන y ඍණ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ y ධන. එයාගේ y ඍණ. අපිට ගත්තොත් ලියන්න පුළුවන් මෙයාගේ ගත්තොත් මේක y ධන බලයක් මේක y ඍණ බලයක්. මේ වස්තුව ගත්තොත් අපි ලියනවා 12 kg හි 12 kg හි y ධන හා y ඍණ බල සමානයි 0යි. එන t කියන්නේ ධන බලයක්. මෙන්න මේ t කියන්නේ y ධන බලයක්. 120 කියන්නේ y ඍණ බලයක්. ඒකට සමාන ඍණ ලකුණ දානවා 120ට. t කියන්නේ y ධන බලයක්. ධන ලකුණ දානවා. 120 කියන්නේ y ඍණ බලයක්. ඍණ ලකුණ දානවා. t ඍණ 120 සමානයි 0යි. එහෙනම් අපි ගත්තොත් එහෙම t සමානයි 120යි නිව්ටන්. දැන් අපි මෙන්න මේ වස්තුවේ ආතතිය හොයාගත්තා. t එක හොයාගත්තා. දැන් අපිට මෙතන විතරක් නෙමෙයි නේ. තව t කෙනෙක් ඉන්නවා. කොහෙද ඉන්නේ? අපි දන්නවා අපිට මෙතන t කෙනෙක් ඉන්නවා. මේ t එකගේ කීයද වෙන්නේ? 120යි නිව්ටන්. t එකගේ 120යි නිව්ටන්. එහෙනම් අපිට පුළුවන් මේ වස්තුව සලකන්න. මේක ගත්තාම මේ r කියන්නේ y ධන බලයක්. මේක y ඍණ බලයක්. ඍණ 300යි. එහෙනම් මම ලියනවා 30 kg හි මෙන්න මේ වස්තුවේ y ධන හා y ඍණ බලවල එකතුව සමානයි 0යි. එබනම් මේ r කියන්නේ y ධන බලයක් 300 කියන්නේ y ඍණ බලයක්. r කියන්නේ y ධන බලයක් ඒ වගේම 300 කියන්නේ y ඍණ බලයක් සමානයි 0යි. r කියන්නේ y ධන බලයක් 300 කියන්නේ y ඍණ බලයක් මේ දෙන්නගේ එකතුව r කියන්නේ y ධන බලයක් 300 කියන්නේ y ඍණ බලයක් මේ දෙන එකතුව 0යි. එහෙනම් අපිට එනවා r සමානයි 300යි නිව්ටන්. මෙන්න මේ r සමාන වෙනවා නිව්ටන් කීයකටද 300කට. හරි. එතන අපි ගත්තොත් එහෙම මේකේ තියෙන ඉතිරි බල දෙක මේ t සහ fs. එතන මේ පද්ධතිය ගත්තොත් එහෙම මේ පද්ධතිය දැන් මේ පැත්තට චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තියෙන x ධන බලයක් මේක x ඍණ බලයක්. මේක x ධන බලයක් මේක x ඍණ බලයක්. අපිට එනවා t ඍණ fs සමානයි 0යි. t කියන්නේ
අපිට වගන්ති ලියන්න ඕනේ 30යි kg x ධන හා x ඍණ බල ශුන්‍යයි කියලා. t ඍණ fs සමානයි 0යි. හැබැයි t කියගේ අපි දන්නවා 120 ඍණ fs සමානයි 0යි. අපි දන්නවා 120 සමානයි fs කියලා. 120 සමානයි fs කියලා. හරි. කරපු පිළිවෙල ඔබට පැහැදිලි ඇති. කරපු පිළිවෙල ඔබට පැහැදිලි ඇති. හරි. දරුවනේ දැන් මෙතනදී ප්‍රධාන උපකල්පන තමයි දැන් මේ 30යි kg තියෙන ගොඩක් ළමයි පටලා ගන්න තැන. හරි හොඳට බලන්නකෝ. මම ගත්තොත් මෙන්න මේක 30යි kg ඔය වස්තුව. හරි. මේ 30යි kg එක තියෙනවනේ. මේක පුතා චලනය වෙන්න හදන්නේ මේ පැත්තට මෙහෙම. ඇයි? ඇයි හේතුව? දැන් මෙන්න මේක තියෙනවනේ. හරි. මෙයා චලනය වෙන්න හදන්නේ මෙහෙම. හේතුව තමයි මෙතන තියෙන වස්තුව තියෙනවනේ. මේ වස්තුව යන්න හදන්නේ පල්ලෙහාට නේ. මේක පල්ලෙහාට යනවා මිසක් මේක උඩට එන්න බෑ. මේක උඩට එන්න නම් මොකද කරන්න පුළුවන්? මේක උඩට එන්න නම් කවුරු හරි මේ පැත්තෙන් බලයක් යදන්න ඕනේ. මේ පැත්තෙන් බලයක් යදන්න ඕනේ. ඝර්ෂණ බරයට හැකියාවක් නැහැ මේක අදින්න මෙහෙට. අපි මෙතන බාහිරින් බලයක් යදන්න ඕනේ. හරි? ඒ කියන්නේ මේ පැත්තට තියෙනවනේ මේ 12යි kg නම් මෙතනින් පල්ලෙහාට තියෙනවනේ 120ක් නිව්ටන්. මේ 120 වලින් වැඩි යගයක්. ඒ කියන්නේ 120 නිව්ටන් ධන x ප්‍රමාණයක්. අදින්න ඕන උඩට. අවශ්‍යයි. මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරන්න නම්. චලනය වෙන්න උත්සාහ කරන්න ඕන. තේරුණාද? ඒ නිසා එහෙම බල මේකේ නැති නිසා මෙහෙම බල මේකේ නෑනේ. ඒ නිසා මොකද වෙන්නේ? ඔව්. මෙයා මොකද වෙන්නේ? චලනය වෙන්නේ හැම වෙලාවෙම මේ 30යි kg හැම වෙලාවෙම චලනය වෙන්න උත්සාහ කරන්නේ කොයි දිශාවටද? ඔව් මෙයා චලනය වෙන්න උත්සාහ කරන්නේ මේ දිශාවට. එහෙනම් ඝර්ෂණය තියෙන්නේ විරුද්ධ පැත්තේ. මේ වස්තුව චලනය වෙන්න හදන්නේ මේ පැත්තට. එහෙනම් විරුද්ධ පැත්තේ තමයි හැම වෙලාවෙම ඝර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. හරි. අපි යම් බලන්න මෙන්න මෙහි ගැටලුවට. දැන් අපි මේ ගානේ ලකුණු හම්බෙන පිළිවෙලත් එක්ක හොඳට සාකච්ඡා කරගෙන යන් ඉදිරියට. හරි. දැන් අපි ගත්තොත් මෙන්න මෙයාගේ 20යි 25යි. හරි. දැන් මේ ගාන ගත්තොත් එහෙම. මේ ගානේ ඔබට පේනවා මෙතනින් හට ගන්නවා බලයක් කොච්චරකද? මෙතනින් හට ගන්නවා බලයක් අපි ගත්තොත් එහෙම පල්ලෙහාට නිව්ටන් 250. හැබැයි මෙතන තියෙන වස්තුව ගත්තොත් එහෙම මෙයාට ඇති කරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය පුතේ මෙයාට ඇති කරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය දැන් මේක 20යි කිලෝග්‍රෑම්නේ එහෙනම් 200යි නිව්ටන්නේ මෙයාට ඇති කරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය මෙන්න මේ බරට සමානයි. ඒ කියන්නේ මේක 20යි kg නම් මෙයාට ඇති කරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 200යි නිව්ටන්. තේරුණාද? ඒක නිසා මේක සමතුලිත වස්තුවක් නෙමෙයි. මෙහෙම වස්තුත් තියෙනවා. පැහැදිලි නේද? මෙහෙම වස්තුනුත් තියෙනවා. දැන් සමහර වෙලාවට අපිට මේ වගේ ගණන් වලදී අපෙන් අහන වෙලාවල් තියෙනවා මේ පද්ධතිය චලනය වෙනවද නැද්ද කියලා අපිට ගණනය කරන්න දෙනවා. ඒක වෙනම රටාවක් අපි වෙනම මේ ගැන කතා කරමු. හරි. තාත් අපි එක ගානක් බලමු. හරි. එහෙනම් මේ ගාන මොඩිෆයි කරනවා. රයිට්. මේ ගාන මොඩිෆයි කරනවා. මෙතන මම දානවා මේක 2.5
5 කිලෝග්‍රෑම් සොරි. මෙතන මම දානවා 2.5 අපිට තේරෙන්නේ නැති මම මේ ගාන දාන්න හේතුව. 2.5 කිලෝග්‍රෑම් කියලා. මේ පැත්ත 20 කිලෝග්‍රෑම්. මෙතන 2.5 කිලෝග්‍රෑම්. දැන් මම මේ ගාන දාපු එකේ බලාපොරොත්තු ඔබ තේරුම් ගන්න. හරි. එතකොට එහෙම අවස්ථාවක් තියෙනවා අපිට ඒවා අපි ඉස්සරහට කතා කරනවා කොහොමද මේ වගේ අවස්ථා හඳුනාගන්නේ කියලා. හරි. දැන් අපි බලමු මෙන්න මේකේ ලකුණු දෙන පිළිවෙලත් එක්ක කොහොමද මේ ගාන හදන්නේ කියලා. මේක 2.20යි මේක 2.5යි. හරි. පළවෙනි දේ තමයි දරුවනේ අපි ගත්තොත් එහෙම මේ වගේ ගැටලු හදන්න පළවෙනිටම කරන්න ඕන දේ තමයි අපි හරියට රූපය අඳ ගන්න එක. එහෙනම් මම හරියට ඉස්සලම රූපය අඳ ගන්නවා. එහෙනම් අපේ දරුවෝ සමහරක් දරුවෝ මේ දීලා තියෙන ගාන ඇඳ ගන්නත් බෑ. ඒක හරිම සෝචනීය තත්ත්වයක්. කප්පිය තියෙනවා. මේ කප්පිය මොන කප්පියක්ද පුතේ? අපෙන් අහන ප්‍රශ්නයක්. මෙවැනි ගැටලු සඳහා යොදා ගන්න කප්පිය කුමන ආකාරයේ කප්පිය වේද? සැහැල්ලු සුමට කප්පි. කප්පිය මොන කප්පියක්ද? සැහැල්ලු සුමට කප්පි. ඇයි මේකට සැහැල්ලු සුමට කප්පිය කියන්නේ? මේ කප්පියේ ස්කන්ධය ශූන්‍යයි. සුමටයි කියන්නේ ඝර්ෂණය ශූන්‍යයි. සැහැල්ලු සුමට කප්පි. සැහැල්ලුයි කියන්නේ මොකද්ද? ස්කන්ධය ශූන්‍යයි. සුමටයි කියන්නේ ඝර්ෂණය ශූන්‍යයි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම ඔන්න මෙතන ඉන්නවා. අපි මේකේ තන්තු දෙක ලකුණු කරලා හිටියත් වඩාත් පහසුයි මම හිතනවා. අපිට දීලා තිබ්බේ මේක 20 kg මේක 2.5යි මෙච්චරයි දීලා තියෙන රූපේ. දැන් මේකේ ඔබට ලකුණු ලැබෙන පළවෙනි අදියර මොකද්ද පුතේ? ඔව්. මේකේ පළවෙනිට ලකුණු ලැබෙන අදියර තමයි බල ලකුණු කරන එක. බල ලකුණු කරද්දී අනිවාර්යයෙන්ම ඔබ පැහැදිලිව බලය පටන් ගන්න තැන ගුරුත්ව කේන්ද්‍රය ඒ වගේම බලවලට ඊතල තියෙන්න ඕන පුතේ. බලය කියන්නේ දෛශිකයක් විශාලත්වයක් විතරක් නෙමෙයි දිශාවකුත් තියෙනවා. එස නිකම් ඉරි කෑලි හැම ගහන්න එපා බලයේ තියෙන පැතිවලට. හරි. දැන් අපි ගත්තොත් මේකේ තියෙන බල ඔන්න අපි ලේසි තැනින් පටන් ගමු තන්තුව. මෙහෙම කප්පියේ තියෙන කප්පියේ අපිට තියෙන තන්තු. මෙයාගේ ආතතිය හට ගන්නවා ජෝඩු ජෝඩුනේ. කප්පියක් කරා මෙහෙම තනි තන්තුවක් ගියාම ආතති මෙහෙම ජෝඩු ජෝඩු හට ගන්නවා.
ඒ වගේම තමයි මෙතනත් ආතතිය හට ගන්නවා කොහොමද? ජෝඩු. මේ කප්පියේ මේ පැත්තේ ආතති ජෝඩු අනිත් පැත්තේ ආතති ජෝඩු. අපි ගත්තොත් මෙයාලගේ ආතතිය TT කියලා ලකුණු කරන මේ තන්තුව හරහා මේ සැහැල්ලු සුමට කප්පියක් කරහා යන තන්තුවක ඕනෑම ස්ථානයක ආතතිය එක භාගයක් ගන්නවා. ඒ කියන්නේ මේක හරහා තන්තුවක් ගියාම මේ ඕනම තැනක් ඇදෙන්නේ එකට. අපි හැබැයි කප්පියේ මේ පැත්තේ ආතති ජෝඩුවක් ලකුණු කරනවා. මේ පැත්තේ ආතති ජෝඩුවක් ලකුණු කරනවා. මේ ආතති ජෝඩුව හොටෙන් හොට. හරි. මේක ආතතිය. දඬුවල එහෙම ඕකේ අනිත් පැත්ත ඇති වෙන වෙලාවල් දෙනවා. ආතතියක් දඬුවල ඇති වෙනවා. දඬුවල ආතතිය වගේම තව දෙයක් ඇති වෙනවා මොකද පුතේ? තෙරපමක් ඇති වෙන වෙලාවලුත් තියෙනවා. හරි. එතකොට මේ දේ ඔහොම වෙනවා. රයිට්. දැන් අපි ගත්තොත් එහෙම මේක 20යි kg. ඔන්න මේ බල ටික ලකුණු කරා. ඊළඟට මෙයාලගේ බරවල් ලකුණු කරන්න. බරවල් පටන් ගන්නෙ කොහෙන්ද? ඔව් බරවල් පටන් ගන්නෙ ගුරුත්ව කේන්ද්‍රයෙන්. එහෙනම් මෙයාගේ හරි මැදින් පල්ලෙහාට බර ක්‍රියාත්මක වෙනවා. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් හරි මැදින් පල්ලෙහාට බර ක්‍රියාත්මක වෙනවා. මේක 20යි kg නම් මෙයාගේ 200යි නිව්ටන් බරක් තියෙනවා. මේක 2.5 කිලෝග්‍රෑම් නම් මේකේ බරක් තියෙනවා 200යි නිව්ටන්. මේක පොළවේ ගෑවිලා නැහැ, මෙතන ගෑවිලත් නැහැ. මේ ගෑවිලා නැති නිසා අභිලම්බ ප්‍රතික්‍රියා නැහැ. අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැහැ කියන්නේ ඝර්ෂණයක් නැහැ. ගෑවිලා නැහැ කියන අභිලම්බ ප්‍රතික්‍රියා නැහැ. අභිලම්බ ප්‍රතික්‍රියා නැහැ කියන්නේ ඝර්ෂණයක් නැහැ. දැන් අපි ගත්තොත් මේක 200යි. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව අපි ගත්තොත් මෙතන ඉහළට R අභිලම්බ ප්‍රතික්‍රියාව R. මෙයාගේ බර තියෙනවා. මේ ගෑවිච්ච ස්තරයෙන් එහළට අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. හැබැයි මෙතනවත් අභිලම්බ ප්‍රතික්‍රියා නැහැ. මෙතන ගෑවෙන්නේ නැහැ. මෙතන ගෑවුණාට මේ තන්තුවට ස්කන්ධයක් නැහැ. රයිට්. අපි මේ පද්ධති ගත්තාම මේවා මම කිව්වා මේ ගණන් ටික සමතුලිත පද්ධති. ඒ කියන්නේ චලනය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ පෘෂ්ඨ රළු පෘෂ්ඨ කියලා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේ ටික ලකුණු කරා. ඊළඟට ඝර්ෂණය. දැන් මේ කට්ටිය මේ පැත්තට නේද ඇදෙන්න තන්තුව. දැන් මෙහෙම බ්ලොක්යක් හයි කරාම මෙන්න මේ කප්පියක් හයි කරාම මේක මෙහෙට ඇදෙනවා මේක පල්ලෙහාට ඇදෙනවා. සාමාන්‍ය බුද්ධියට තේරෙන්න ඕනේ. හරි. මේ පැත්තේ බලයක් නැහැනේ. හරි. එහෙනම් මේ පැත්තේ ඝර්ෂණ බලය මම ලකුණු කරනවා. මේ පද්ධතිය චලනය වෙන්න හදන්නේ මේ පැත්තටනේ. චලනය වෙන්න හදන පැත්තට විරුද්ධ පැත්තේ හට ගන්නවා කවුද? චලනය වෙන්න හදන පැත්තට විරුද්ධ පැත්තේ හට ගන්නවා කවුද? ඝර්ෂණය. මේ පද්ධතිය සමතුලිත නිසා ඝර්ෂණයට දානවා මම Fs. බලන්න. මෙතන බලය ඊතලයි. හරි. මේ ටික අනිවාර්යෙන්ම බල ටික ලකුණු වෙන්න ඕනේ. පැහැදිලි නේද? හරි. දෙවෙනි අදියර තමයි බල ටික ලකුණු කරාට පස්සේ අපිට හැකියාව තියෙනවා මේ ආධාරක ඉවත් කරලා රූප දෙකට කඩන්න. ඒ වගේම කප්පිය ගලවනවා. කප්පිය ගලවද්දී කප්පියට ආසන්න මෙන්න මේ බල දෙක ගලවලා ඉවත් කරනවා. කප්පිය ගලවද්දී කප්පියට ආසන්න මෙන්න මේ බල දෙක ගලවලා ඉවත් කරනවා. පැහැදිලි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේ පැත්තට තියෙන බල මේක තමයි අඩු බල තියෙන කෙනා.
මම මෙන්න මෙහෙම ලියනවා. දැන් මෙන්න මේ රූපය ගන්නම 2.5 kg සලකමු. මෙන්න මේ රූපේ විතරක් සලකනවා. වගන්තිය ලියනවා මෙන්න මෙහෙම. 2.5 kg වස්තුව සලකමු කියලා මේ වස්තුව මෙතනට ගන්නවා. සලකමු කියලා මේ වස්තුව මෙතන ගන්නවා. දැන් ඔයාලා ලියන්න ඕනේ විදියකුත් තියෙනවනේ. ඒ විදිය පෙන්නන්න යන්නේ මම මේ. 2.5 කිලෝග්‍රෑම් වස්තුව සලකමු. මෙතන මම දැන් දානවා මේකේ බල ටික මොනවද තියෙන්නේ? ඊතලයේ උඩට තියෙන බල මොනවද? y ධන බල. ඊතලයේ පල්ලෙහාට තියෙන බල මොනවද? ඍණ බල. right. මම මෙහෙම ලියනවා y ධන y ඍණ. මෙතන දානවා ධන මේක ඍණ. එහෙනම් මම ලියනවා මෙම වස්තුව සමතුලිත නිසා මෙහි y ධන හා y ඍණ බල වල ඓක්‍ය සමානයි බිඳුව වේ. එහෙනම් මේකේ t කියන්නේ ධන බලය ඍණ 200 සමානයි බිඳුවයි t සමානයි 200යි නිව්ටන්. ඔබ අනිවාර්යයෙන්ම මෙන්න මේ ප්‍රකාශය ලියන්න ඕනේ. බලන්න මෙම වස්තුව සමතුලිත නිසා y ධන හා y ඍණ බලවල එකතුව බිඳුවට සමාන වෙනවා. මේක y ධන බලයක් මේක y ඍණ බලයක් මම මේ දෙනව සමාන කරා පුතේ බිඳුවට. t සමානයි නිව්ටන් 200යි. පැහැදිලිද? right. එතකොට දැන් මේක එක වැඩක්. දැන් මෙතන ඉවරයි මේ කොටස. ඊළඟට මම ලියනවා දැන් මේ අනිත් වස්තුව 20 kg වස්තුව සලකමු. ඔන්න ලියනවා 20 kg වස්තුව සලකමු. උත්සාහ කරනවා මේ කොටස ගේන්න පුළුවන් වේද බැරි වේද දන්නේ නැහැ. සාධාරණ බලන්න අපි කොටස් වශයෙන් හරි පස්සට කරගෙන බලමු. අනිත් පැත්තට තිබුණා තව T අකුරනේ. අපි අරයන් බලන්න පල්ලෙහාට. නැත්නම් මේක හදාගමු මෙතනින්.
R මෙහෙම තමයි තිබ්බේ. මෙහි මෙම වස්තුව සමතුලිත නිසා මෙම වස්තුව සමතුලිත නිසා y ධන හා y ඍණ බලවල මෙන්න මේ y ධන හා y ඍණ බලවල ඓක්‍ය ශූන්‍ය වේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් R ඍණ 200 සමානයි බිඳුවයි R සමානයි 200යි R සමානයි 200යි මේක y ධන බලයක් මේක y ඍණ බලයක් මේ දෙන්නගේ ඓක්‍ය අපි දැම්මා ශූන්‍යයි කියලා. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙන්න මේ t කියන්නේ x ධන බලයක් මේක x ඍණ බලයක්. එහෙනම් මේ දෙන්නගේ එකතුවත් අපිට ශූන්‍යයි කියන්න පුළුවන්. එහෙනම් අපි ලියනවා මෙහි x ධන හා x ඍණ බල වල ඓක්‍යද ශූන්‍ය වේ. එවනම් මොකද වෙන්නේ? අපිට ලියන්න පුළුවන් මේක ධන බලයක් fs කියන්නේ ඍණ බලයක් මේ t කියන්නේ ධන බලයක් fs කියන්නේ ඍණ බලයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් t ඍණ fs සමානයි බිඳුවයි. t ඍණ fs සමානයි බිඳුවයි. t සමානයි fs. t ඍණ fs සමානයි බිඳුව t සමානයි fs. එහෙනම් අපි දන්නවා t ගියාගේ කලින් අපි ගණනය කරා නිව්ටන් 200යි. මෙතන වැරදීමක් වෙලා තියෙනවා නේ. මේක 2.5යි තිබිලා තියෙන්නේ. මෙතන තිබිලා තියෙන 2.5යි. එහෙනම් මෙතන වැරදීමක් තිබිලා තියෙනවා. මේක 2.5යි. බලදරුනේ මෙතන ආතතියේදී අපි හොයද්දී වැරදීමක් වෙලා තියෙනවා. බලන්න මේක 2.5යිනේ පුතා මේක t මේක 25යි නිව්ටන් වෙන්නේ මේ 2.5ට මේක 25යි මේ. එහෙනම් මේක y ධන බලය මේක y ඍණ බලය. එහෙනම් මේ t ඍණ 25 සමානයි බිඳුවයි. මේක 200ක් නෙමෙයි t ඍණ 25 සමානයි බිඳුවයි. හරි මේක 2.5යි නම් මෙයාගේ බර වෙන්නේ 25යි නිව්ටන් නේ. මෙයාගේ බර වෙන්නේ 2.5 නේ 25යි නිව්ටන් නේ. 25යි නිව්ටන් නම් t ඍණ 25 සමානයි බිඳුව විය යුතු වෙනවා. t ඍණ 25යි නේ. මේකේ අර ඉහළ උඩ එකෙත් ස්කන්ධය 2.5 මේක 2.5 කිලෝග්‍රෑම් කියන්නේ උත්තරේ වෙන 25යි නේ. බර වෙන්න ඕනේ 25යි උඩ රූපෙත්. එතකොට අපි ගත්තොත් එහෙම මේ t ගියාගේ 25යි නිව්ටන් සමානයි fs. අපි අර ඉහළ රූපේ ගද්දී
දැන් ඉහළ රූපෙත් මෙහෙම තිබුණා. මෙන්න මෙයාගේ මෙන්න මේ ස්කන්ධයේ 2.5යි කිලෝග්‍රෑම් නම් මෙයාගේ බර වෙන්න ඕනේ 25 නිව්ටන් නේ. 20 kg නම් 200යි නිව්ටන්. උඩ අතට R මේක T මේ පැත්තට තමයි Fs. හරි. මෙතන 2.5 ස්කන්ධ නම් 25 නිව්ටන් තමයි මෙයාගේ බර විය යුත්තේ. හරි. එතන හොඳට බලන්න අපි හරි right. මෙන්න මේ මෙතන හරි. මොකද හේතුව මෙතන 2.5 කිලෝග්‍රෑම්. හරි right. පැහැදිලි මම හිතන්නේ concept එක පැහැදිලිනේ. හරි concept එක පැහැදිලි. හරි. අපි තවත් ඉදිරියට යමු බලන්න. දැන් මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. බලන්න දැන් මොකද කරන්න කියලා. දැන් මේ ගැටලුවේදී අපි ගත්තොත් එහෙම මෙතන 50 කිලෝග්‍රෑම් ඉන්නවා. මෙතන 20 කිලෝග්‍රෑම් ඉන්නවා. මොනවද මෙයාගේ ක්‍රියාත්මක වෙන බල? මම වෙනත් රූපයක් ගන්න නැතුව මේ රූපයෙන් භාවිතා කරන්න. හරි. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අපිට බල ටික ලකුණු කරන්න ගත්තොත් මෙන්න මෙතන තියෙනවා ආතති හට ගන්නවා. මේක 50 kg නම් බර ක්‍රියාත්මක වෙනවා 500යි නිව්ටන්. ඒ වගේම මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. වෙන වර්ණයක් ගන්නවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා R කියලා. බර ක්‍රියාත්මක වුණා 500 නිව්ටන් අභිලම්බ ප්‍රතික්‍රියාව R. මේ ජෝඩුව TT කියලා නම් කරගන්නවා අපි ආතති ජෝඩු. මෙතනත් අපි ආතති ජෝඩු නම් කරගන්නවා T සහ T කියලා. දැන් මේක 20 කිලෝග්‍රෑම් නම් මෙන්න මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා 200යි නිව්ටන්. 20 නම් 200යි නිව්ටන් 50 නම් 500යි නිව්ටන්. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මෙයා චලනය වෙන්න හදන්නේ මේ. දැන් මේ සෙට් එක පිටින්ම මෙහෙම නෙන්නේ. මෙන්න මේ සෙට් එක පුතින් මෙහෙම නෙන්න පුතාලා. මේක චලනය වෙන්න හදන්නේ මේ පැත්තට. එහෙනම් මෙන්න මෙයාගේ ඝර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ මෙයාලා චලනය වෙන්න හදන්නේ මේ පැත්තට. එහෙනම් ඝර්ෂණය තියෙන විරුද්ධ පැත්තට. මෙයාලා චලනය වෙන්න හදන්නේ මේ පැත්තට. එහෙනම් ඝර්ෂණය තියෙන්නේ මේ පැත්තට. හැබැයි මේ පද්ධතියත් අපි කිව්වා මේ හතර ගණන් සියල්ල සමතුලිත වස්තුන්. ඒ වගේ මෙන්න මේ තලය රළු පෘෂ්ඨයක්, මේ පෘෂ්ඨය රළු පෘෂ්ඨයක්. හරි. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙතන ඝර්ෂණය ලියන්න පුළුවන්. මේක ස්ථිතික සමතුලිතතාවයේ තියෙන Fs කියලා. Fs කියලා ලියීමේ හැකියාව තියෙනවා. හරි. දැන් මේකේ ඝර්ෂණයේ පැත්ත මාරු වෙලා. දැන් මම මෙතන කප්පියෙන් මකනවා. කප්පිය. මේ කැලලත් අවශ්‍ය නැහැ ඔන්න. දැන් මං ගත්තොත් එහෙම මෙයාගේ
මෙන්න මේ 20 kg මේ වස්තුව ගත්තොත් මේක y මේ වස්තුව ගත්තොත් අපිට කියන්න පුළුවන් මේක y ධන කියලා මේක y ඍණ කියලා. මේක ධන මේක ඍණ. මේක y ධන මේක y ඍණ. ඒ වගේම මෙන්න මේ r කියන කෙනා මේක ධන කෙනෙක් මෙහා ඍණ කෙනෙක්. හරි. මේක y ධන මේක y ඍණ. ඒ වගේම මෙන්න මේක x ධන කෙනෙක් මේක x ඍණ කෙනෙක්. මේක ධන. මේක මට කලින් විදිහමයි. මේ කොටස කලින් විදිහමයි. මට ලියන්න පුළුවන් 20 kg හි සමතුලිතතාව සලකමු. මෙය y ධන හෝ y ඍණ දිශාවට චලනය නොවේ. y ධන හෝ y ඍණ දිශාවට චලනය නොවේ. එනපට t ඍණ 200 සමානයි. t ඍණ 200 සමානයි බිඳුවයි t සමානයි 200යි නිව්ටන්. t ඍණ 200 සමානයි බිඳුව t සමානයි 200යි නිව්ටන්. මේ වස්තුව ගම් බලන්න. එහෙනම් අපි මේ t ගියගේ හොයාගත්තා කීයද? t ගියගේ 200යි. අපිට මෙන්න මෙයාගේ y ධන හා ඍණ බල සමාන කරන්න පුළුවන්. මෙන්න මේ වස්තුවේ y ධන හා ඍණ බල සමාන කරන්න පුළුවන්. බිඳුවට එතකොට r ඍණ 500 සමානයි බිඳුවයි r සමානයි 500යි නිව්ටන්. r ඍණ 500 සමානයි බිඳුවයි r සමානයි 500යි නිව්ටන්. එතකොට මේ ගත්තොත් එහෙම මේක x ධන බලයක් fs t කියන්නේ ඍණ බලයක් සමානයි බිඳුවයි fs සමානයි t. හැබැයි t කියගේ අපි දන්නවා කීයද? 200යි. එහෙනම් fs කියගේ කීයද? 200යි නිව්ටන්. මේක ධන බලයක් වුණා x ධන බලයක්, මේක x ඍණ බලයක්. මේක y ධන බලයක්, y ඍණ බලයක්. මේක x ධන බලයක්, මේක x ඍණ බලයක්. මේ x ධන බලය සහ x ඍණ බලය අපි සමාන කරනවා කාටද? බිඳුවට. පැහැදිලි මම හිතන්නේ ඔබට. හරි. පැත්ත මාරු වෙච්ච එක විතරයි වෙනස. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේකේ right. දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මෙන්න මේ වගේ බාහිර බලයක් යෙදවිච්ච වස්තුන්ගේ සමතුලිතතාව සහ සම්බන්ධය. මේ වගේ බාහිරින් බලයක් යෙදුනොත් කොහොමද කරන්නේ කියන එක. අපි ඊළඟ කොටසේ සාකච්ඡා කරමු. ඒ ආකාරයට අපිට කොටසක් ආවොත් කොහොමද කරන්න කියලා. දැන් ඉහළ කොටස ගත්තොත් එහෙම මම ඉහත කොටසේදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ වගේ පළවෙනි දේවල් තමයි බල ලකුණු කරන එක. දෙවෙනි එක නිවැරදි වගන්ති. තුන්වෙනි එක සමීකරණ ලියන්න. හතරවෙනි එක ඊතල. බලවල තියෙන දිශාව දක්වන ඊතල ටික. ඒ වගේම තමයි බලවල පිළිතුරට මෙන්න මේ නිව්ටන් කියන අගය එකතු කරන එක. හරි. අපි මේ බලවලට නිව්ටන් කියන එක එකතු කිරීම ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙනවා. නැත්නම් උත්තරේ අපිට ලකුණු දෙන්නේ නැහැ. මොකද හේතුව තමයි පුතේ දැන් අපි මෙතන ගත්තොත් එහෙම
ඝර්ෂණය කියන්නේ බලයක්. අභිලම්භ ප්‍රතික්‍රියාව කියන්නේ බලයක්. ආතතිය කියන්නේ බලයක්. බර කියන්නේ බලයක්. මේ මොනවද? අභිලම්භ ප්‍රතික්‍රියාව කියන්නේ බලයක්. ඝර්ෂණය කියන්නේ බලයක්. ආතතිය කියන්නේ බලයක්. බර කියන්නේ බලයක් නේ. එතකොට මේ කියන එකී නොකී සියලුම බල වර්ග අපි නිව්ටන් වලින් උත්තර ලියන්න ඕනේ. ඒ වගේම තමයි දැන් ඔය කියපු බලයක් ලකුණු කරද්දී නිකම්ම අගයක් විතරක් දාන්න බෑ. ඒ දාන හැම අගයක්ම මොකද කරන්න ඕනේ? අපි ඊතලයකින් දිශාවක් දෙන්න ඕනේ. හේතුව තමයි බලය කියන්නේ දෛශිකයක්. බලය කියන්නේ දෛශිකයක්. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් අපි විශේෂයෙන්ම බාහිරින් බලයක් යදෙන විට මේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අපි කතා කරමු ඊළඟ කොටසේ.